හොඳයි සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න. තුන්ලොවක් සනසාලු මාගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. 2022 වසරේ පෙබරවාරි මාසයේ 16 වෙනිදා නවම්පුර 15ක පොහොය නිමිති කරගෙන පැවැත්වෙන විදර්ශනා භාවනා වැඩසටහන සත්‍ය ගවේෂණය කරන ප්‍රඥාවන්ත පින්නතුනි මේ සියලු දෙනා මේ වටිනා මොහොතට සහ සම්බන්ධ වෙලා තියෙන්නේ තමන්ගේ මනස අවබෝධ කර ගැනීමේ පරම අභිලාෂයෙන් යුක්තව ඔබ ජීවිත කාලය පුරාවට විවිධාකාරයේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වීම තුළින් කිසියම් දැනුමක් ලැබුවත් ගාථා සූත්‍ර පිළිබඳව අවබෝධයක් ලැබුවත් ඔබගේ ජීවිතය පරිේෂණය කරන්න ආත්මීය පරිේෂණයක් කරන්න ඔබ තුල නැඹුරුතාවයක් ඇති නොවන තාක්කල් ඔබට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ තථාගත දර්ශනය සාක්ෂාත් කරගන්නට අවකාශයක් නැහැ පින්නතුනි. අලුත් පින්නතුන් කිහිප දෙනෙක් මේ මොහොතට සහ සම්බන්ධ වෙලා තියෙන නිසා ඔබගේ මනස යොමු වෙන්නට ඕනේ මේ මොහොත තුල යමක් ඉගෙන ගන්න නෙමෙයි. යමක් ධාරණය කරගන්න නෙමෙයි. යමක් මතකයේ රඳවා ගන්න නෙවෙයි. යමක් ඉගෙන ගන්න නෙවෙයි. යමක් ධාරණය කරගන්න නෙවෙයි. යමක් මතකයේ රඳවා ගන්න නෙවෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය මේ මොහොතට වැඩමවා පවතින මොහොතක උන්වහන්සේගේ ඒ තථාගත දර්ශනය ඔබට සාක්ෂාත් කරගන්නට හැකි වෙන්නේ ඔබ ස්වභාවිකත්වයේ තුලට පත් වෙලා ස්වභාවයේ තුල මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් පමණයි. ස්වභාවයේ තුල ධර්මයේ මෙයයි කියලා ඔබට හඳුන්වා දෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව කාලයක් තිස්සේ බණ දහම් ශ්‍රවණය කරලා පන්නරයක් ලබලා ආ ගමන් මඟ තුල ඔබට යම්කිසි අවබෝධයක් මේ සම්බන්ධයෙන් ඇති කියලා මම විශ්වාස කරනවා.
මේ මොහොත ඇත්තටම පවතින්නේ පින්නතුනේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව හා ගෞරවය ඔබ තුල ජනිත වෙලා තියෙනවා නම් සද්ධර්මයේ දේශනා වෙන මොහොත තුලදී ඒ ධර්මාවබෝධය ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම. මෙතන අවබෝධ වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ වගේම අවබෝධය සඳහා උනන්දු වෙන පිරිසකුත් ඉන්නවා. අද මේ පොයේ දවසේ තමන්ගේ දෛනික වැඩ කටයුතු අතර ඔබට සමහර විට විශේෂ රාජකාරී කිහිපයක් තිබුණා වෙන්න පුළුවන්. ඒ රාජකාරී සියල්ලම පසෙකට දාලා ඒ රාජකාරී සියල්ලම දෙවෙනි කොට සලකලා මේ වටිනා මොහොතට සම්බන්ධ වුණේ පින්නතුනි ඔබ සංසාරයේ කරපු කුසලයක් නිසා. මම දකින විදිහට මේක තමයි ඔබගේ ජීවිතයේ තියෙන වටිනාම සාකච්ඡාව. වටිනාම සාකච්ඡාව. මේ සාකච්ඡාවේදී සිද්ධ කෙරෙන්නේ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය පිළිබඳව. ඔබගේ සාංශාරික ගැටලුව පිළිබඳව. ඒ නිසා මේ මොහොතට සම්බන්ධ වෙච්ච සෑම කෙනෙක්වම මම සලකන්නේ ලෝකයේ පවතින විශිෂ්ටතම සාකච්ඡාවට සම්බන්ධ වුණු පිරිසක් විදිහට. ඒ නිසා මේ මොහොත තුලදී බලාපොරොත්තු වෙනවා නිර්වාණ ධර්මයේ ගවේෂණය කරන පිරිස වෙනුවෙන් ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා උපකාරක වන ධර්මයක් දේශනා කරන්නට. පින්නතුනි මේ ලෝකයේ එහෙම නැත්නම් මේ විශ්වයේ මේ පරිසරයේ පැතිරුණු විසිරුණු සැබෑ සත්‍යයක් තියෙනවා. සැබෑම ආගමක් තියෙනවා. ඒ ආගමේ තියෙන විශේෂත්වය තමයි ඒ ආගමට නමක් නැහැ. ඒ ආගමට කොඩියක් නැහැ. ඒ ආගමට ලාංඡනයක් නැහැ. ඒ ආගමට නිකායක් නැහැ. ඒ ආගම හැම රටකම හැම හුලං රොදක් සමගම හැම ගහක් කොළක් සමගම මහ පොළොව ඇලදොල සමග විසිරීලා පවතින ලෝක සත්‍යය. ඒ වගේම අපේ හිත දිහා බලනකොට හිත තුලත් ඒ විදිහට අපි හැම දෙනාටම සාධාරණ වෙච්චි පොදු වෙච්චි කරුණු වලින් පිරුණු සත්‍යයක් පවතින අපේ ජීවිත තුල. අන්නේ විසිරී පැතිරී පවතින සත්‍ය මනාකොට තේරුම් ගන්නට තමයි අවබෝධ කරගන්නට තමයි ඔබ මේ වෙහෙස මහන්සි වෙන්නේ. එනිසා මේ වටිනා මොහොත තුල ආගමක් ඉගෙන ගන්නට උත්සාහවත් වෙන්න එපා ඔබ.
ගාථාවක් ඉගෙන ගන්න උත්සාහවත් වෙන්න එපා ඔබ. යම් කිසි සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න උත්සාහවත් වෙන්න එපා ඔබ. ඒ සියලු උත්සාහයන් මග හැරලා තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මය ගවේෂණය කරන්න. තමන්ගේ ජීවිතය හඳුනගන්න. මහන්සි වෙන්න. ඔබ සමහර වෙලාවට මේ මොහොත තුල ගෙදර ස්වාමියා විදිහට ධර්ම ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. ගෙදර බිරිඳ විදිහට ධර්ම ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. අම්මා විදිහට ධර්මය ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. අපච්චි විදිහට ධර්මය ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. සීයා ආච්චි විදිහට ධර්මය ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. තවත් විදිහකින් ගත්තාම බෞද්ධයෙක් විදිහට, සිංහලයෙක් විදිහට, කිසියම් දේශපාලන මතධාරියෙක් විදිහට, ව්‍යාපාරිකයෙක් විදිහට, වෘත්තිකයෙක් විදිහට සියලුම දෘෂ්ටි කරපින්නාගෙන ඔබ ධර්මය ශ්‍රවණය කරනවා නම් පින්නතුනි, මේ මොහොත තුල දේශනා කරන කිසිදු දෙයක් ඔබට පැහැදිලි නොවේවි. ඒකට හේතුව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්මා දිට්ඨිකයි. සම්මා දිට්ඨිකයි කියලා කියන්නේ කිසිම දෘෂ්ටියක් නැති දර්ශනයක්. කිසිම දෘෂ්ටියක් නැති දර්ශනයක්. ඒ නිසා මේ මොහොත තුල ඔබ දෘෂ්ටි ජාලාවක පැටලිලා, සංකල්ප ජාලාවක පැටලිලා, මතවාද රාශියක් කරපින්නාගෙන මේ තථාගත දර්ශනය ශ්‍රවණය කරනවා නම් ඒක ගඟට කැපූ ඉන්නක් බවට පත් වෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනය, ඒ සදහම් හඬ මේ මොහොතේ ඔබ ඉදිරියේ දේශනා වෙද්දී තමන්ගේ මනස සියලුම කරුණු කාරණාවන් වලින් නිදහස් කරලා, සියලුම ඇලෙන ගැටෙන ස්වභාවයන්ගෙන් නිදහස් කරලා, තමන්ගේ මනස මේ හඬත් සමගින් ස්වභාවය තුල ගලාගෙන යන්න ඉඩ හරින්න. ඔබට මේ මොහොත තුල කල යුතු කිසිවක් නැහැ. කල යුතු කිසිවක් නැහැ. කල යුතු වන්නේ ඔබ මේ මොහොතේ මනසින් කරන සියලුම ක්‍රියාවන් අතහැර දැමීම පමණයි. ටික වේලාවක් තමන්ගේ මනස සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් කරලා ස්වභාවය තුල පවතින්නට, ස්වභාවය තුල ගලාගෙන යන්නට ඉඩ හරින්න.
මේ මොහොත තුලදී මම භාවනා කරනවා නොවේ. මම ධර්මයේ ශ්‍රවණය කරනවා නොවේ. මම භාවනා කරනවා නොවේ. මම ධර්මයේ ශ්‍රවණය කරනවා නොවේ. ඔබ මෙච්චර කාලයක් කලේ ඔබ භාවනා කළා. ඔබ ධර්මයට ඇහුම්කන් දුන්නා. ඔබ සෑම වෙලාවකදීම නිරත වුණා මමත්වය මුල් කරගත් ක්‍රියාවලියක නිරත වෙන්න. මමත්වයේ මුල් කරගත් ක්‍රියාවලියක. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි ඔබට නිවන් දකින්න බෑ. එහෙම නැත්නම් මට නිවන් දකින්න බෑ. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ එහෙනම් කාටද නිවන් දකින්න පුළුවන්? මට නිවන් දකින්න බැරි නම් කාටද නිවන් දකින්න පුළුවන්? ඔබගේ මනස තුල ගවේෂණය සිද්ධ වෙන්නට ඕනේ. මම විසින් ගොඩනගාගෙන තියෙන මේ දෘෂ්ටිගත ලෝකයේ කුමක්ද? ඒකට ඔබ මේ මොහොත තුලදී විසඳුමක් හොයන්න ඕනේ. ඒ විසඳුම හොයන්නට ඕනේ පින්නතුනේ අර මම කලින් සඳහන් කරපු කිසිම රාමුවකට කොටු වෙන්නේ නැතුව ස්වාමියා විදිහට, බිරිඳ විදිහට, දරුවෙක් විදිහට, අම්මා අප්පච්චි විදිහට, බෞද්ධයෙක් විදිහට, සිංහලයෙක් විදිහට, ගැහැණියක් විදිහට, පිරිමියෙක් විදිහට ඒ භාව රූප සියල්ලංගෙන්ම නිදහස් වෙලා තමන් සොයලා බලන්න තමන් තුළ මේ සැරිසරන ආත්මීය බලවේගය කියලා කියන්නේ කුමක්ද? ඒක ඔබට දැනෙන්නේ කොයි ආකාරයටද? ඒ පිළිබඳව ඔබගේ ගැඹුරු පර්යේෂණයක් සිද්ධ වෙන්නට ඕනේ මේ මොහොතේ. සමහර වෙලාවට ඔබගේ මනස එක එක පැතිකඩයන් කරා වේගයෙන් ගලාගෙන යාවි. එක් කිසිදු දෙයකට නොසැලී සිටීමේ ශක්තිය ඔබ තුල නිර්මාණය විය යුතුයි. මොකද ඔබ මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ ඔබගේ ජීවිතයේ තියෙන වටිනාම සාකච්ඡාවට. මේ සාකච්ඡාවෙන් පමණයි පින්නතුනි ඔබට සසර ජය ගන්න පුළුවන්. අනිත් සෑම සාකච්ඡාවකදීම සිද්ධ කරේ ඔබ සසරට බැඳ තැබීම. දේශපාලනික වෙන්න පුළුවන්, සංස්කෘතිකමය වශයෙන් වෙන්න පුළුවන්, ආගමිකමය වශයෙන් වෙන්න පුළුවන්. ඒ සෑම වෙලාවකදී මේ සෑම සාකච්ඡාවක් තුළදීම සිද්ධ වුණේ ඔබ මේ සංසාරයට බැඳ තැබීමක්. නමුත් ඔබව ගවේෂණය කරන මේ මොහොතේ තමන්ගේ ආත්මය ගවේෂණය කරන මේ මොහොතේ ඔබට හැකියාවක් ලැබෙනවා ඒ භයානක සසරින් නිදහස් වෙලා යන්න. ඒ නිසා තමයි මම සඳහන් කළේ මේක ඔබගේ ජීවිතයේ පවතින ඊටාම වටිනම සාකච්ඡාව කියලා. ඒ සාකච්ඡාව ඇති වෙන්න ඕනේ පින්නොතනේ ඔබට ඔබත් සමග. ඒ සාකච්ඡාව ඇති වෙන්න ඕනේ ඔබට ඔබත් සමග. ඒ නිසා බලන්න මේ මොහොත තුල ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයට ලං වෙලා ඔබ තුලින් ඇසෙන මේ සාකච්ඡාව කුමක්ද? ඔබ තුලින් ඇසෙන සාකච්ඡාව කුමක්ද? ඒක ගැඹුරින් ගැඹුරටම සොයාගෙන යන්න.
මේ ආත්මීය වශයෙන් සංසාරයට බැඳ තබන ඒ බලවේගයේ ස්වභාවය කුමක්ද? ගැඹුරින් ගැඹුරට සොයන්න. ඒ සොයන්නේ ඔබ නොවේ. සොයන්නේ ඔබ නොවේ. මෙතන කෙනෙක් නිර්මාණය කරගන්නේ නැතුව ස්වභාවය තුලම තමන්ගේ මනසට තමන්ගේ ආධ්‍යාත්මය තුල සැරිසරන්නට ඉඩ හරින්න. ඒ ආකාරයෙන් තමන්ගේ ආත්ම දෘෂ්ටිය හඳුන ගන්න. નિરાයාසය තුල මනස පවතින ඉඩ හරින්න. નિરાයාසය තුල. මේ දේශනා කරන්නේ පින්නතුනේ විශ්වීය දහමක්. මේක ගහකොළත් එක්ක බැඳිලා තියෙන, මහ පොළොවත් එක්ක බැඳිලා තියෙන සත්‍යයක්. මේකේ ඔබට පිළිපදින්න දෙයක් නැහැ. මේක නුවණින් මනාව අවබෝධ කරගන්නට තියෙන ධර්මයක්. ඒක ඉස්සෙල්ලාම ඔබ විසින් තේරුම් ගන්නට ඕනි. ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයට මොහොතින් මොහොත ලං වෙනකොට ඔබ ඔබෙන්ම අහලා බලන්න මේ නිවන කියලා කියන්නේ කුමක්ද? මෙතෙන්ට සහසම්බන්ධ වෙච්ච පිරිස තමන්ගේ යටිහිතේ කොනක තියාගෙන ආවනම් මම නිවන් දකින්න ඕනේ, මම නිවන සාක්ෂාත් කරගන්නට ඕනේ කියන කාරණේ ඔබගේ හිතේ කොනක රැඳිලා තිබුණා නම් අන්නේ නිර්වාණය තමයි පින්නතුනි ඔබ මේ ගවේෂණය කරන්නේ. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ මාවත ඔස්සේ තමයි ඔබ මේ පියවර මනින්නේ. නිර්වාණය කියලා කියන්නේ පින්නතුනි නිවීම. නිවීම. දැවෙන්නේ නැති, ගිනිගන්නේ නැති, පිච්චෙන්නේ නැති තැන. දැවෙන්නේ නැති, ගිනිගන්නේ නැති, පිච්චෙන්නේ නැති තැන. දැන් මේ පහනක් දැල් වෙනවා. ඒක නිවනවා. ඒක නිවෙන් පස්සේ පහන ගිනි ගන්නේ නැහැ. ගින්නක් ඇවිලෙනවා. ඒ ගින්න නිවනවා. දැන් ඒක ගින්නක් ඒ තුල හටගන්නේ නැහැ. ඒක ගිනි ගන්නේ නැහැ. ඒ වගේම තමයි පින්නතුනි ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය. සෑම වෙලාවකදීම පෘථග්ජන මානසික තත්වයෙන් පවතින ගැඹුරු ආධ්‍යාත්මයක් මනසක් ඇවිලෙනවා. තදින් ඇවිලෙනවා. ඔබ බලන්න ඒ ඇවිලෙන ස්වභාවය ඔබ හඳුනාගත්තද? ඔබ විතරක් නෙවෙයි පින්නතුනි ඇවිලෙන්නේ. මේ මුළු ලෝකයම ඇවිලෙනවා. මේ මුළු ලෝකයම ඇවිලෙනවා. ගිනිගෙන දැවෙනවා. ලෝකය කියලා කියන්නේ ඔබ දන්න ලෝක ගෝලය නෙවෙයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ෂඩායතන වලින් සැදුම්වත් ලෝකය. ඒක තමයි ඔබගේ ලෝකය. මොහොතින් මොහොත ඒ ලෝකය දැවෙනවා. අනේ දැවීම හඳුනා ගන්න. ඒ දැවීම යම් කිසි කෙනෙක් හඳුනා ගන්නවා නම් යම් කිසි මොහොතක් තුල ඒ පුද්ගලයාට හැකියාවක් ලැබෙනවා ඒ මොහොත තුලදීම දැවීමෙන් නිදහස් වෙන්න. දැවීමෙන් නිදහස් වෙන්න. ඔබ මේ සියලු දෙනාම සොයන්නේ නිවෙන්නට මගක්.
ඒ නිවෙන්නට මග සොයාගත්ත පිරිසක් ඉන්නවා. නිවුණු පිරිසක් ඉන්නවා. ඒ අතර නිවෙන්නට උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ මොහොත තුලදී දේශනා කිරෙන මේ තථාගත දර්ශනය නිවෙන්නට මගක් සොයන ඔබට අත්වැලක් බවට පත්වේවි. දැන් බලන්න පින්වතුනි, අපි තරහ ගන්න කැමති නෑ. ඒ වුණාට තරහ එනවා. අපි ලෝභ කරන්න කැමති නෑ. ඒ වුණාට ලෝභ සිත් පහළ වෙනවා. අපි මෝහයට කැමති නෑ. මුලාවට කැමති නෑ. ඒ වුණාට මෝහාන්ධකාරයේ පැටලිලා ජීවත් වෙනවා. පින්නතුනි, අපි හිතනවා මේ නිවන කියලා කියන්නේ අපේ ඇහැට දකින්න පුළුවන් සීමාවේ තියෙන එකක් කියලා. කනට අහන්න පුළුවන් සීමාවේ තියෙන එකක් කියලා. නාසයට, දිවට, කයට, මනසට ස්පර්ශ කරන්න පුළුවන් සීමාවේ තියෙන එකක් කියලා අපි හිතනවා. ඔන්න පින්වතුනි, අපිට වැරදිච්ච තැන. ඉන්ද්‍රයන්ට ගෝචර වන ධර්මතාවයක් විදිහට තමයි ඔබ මෙච්චර කාලයක් නිවන සොයාගෙන ගියේ. ඇහෙන් බැලුවා, දැක්කේ නෑ. කනෙන් ඇහුවා, ඇහුනේ නෑ. ඒ ආදී වශයෙන් ඉන්ද්‍රයන් සෑම එකකින්ම ගවේෂණය කරන්න බැලුවා මේ නිර්වාණය මුණ ගැස්සේවිද නැහැ. පින්නතුනි, ඔබට කවදාවත් නිර්වාණය මුණ ගැස්සුනේ නැහැ. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනි? ඔබ තේරුම් ගන්න ඕනි පින්නතුනි, මේ ඉන්ද්‍රයන් කියලා කියන්නේ හරිම අසරණ දෙයක්. ඉන්ද්‍රයන් හරිම අසරණයි. ඇසට කරන්න පුළුවන් දෙයක් නැහැ. කනට කරන්න පුළුවන් දෙයක් නැහැ. නාසයට, දිවට, කයට, මනසට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කරන සෑම දෙයක්ම සිද්ධ කරන්නේ පින්නතුනි ඔබගේ සාංශාරික බැඳීම් සඳහා පමණයි. සසරට ඇද බැඳ තබා ගැනීම සඳහා සිද්ධ කරන්නා වූ සියලුම ක්‍රියාදාමයන් මෙහෙයවන්නේ ඔබගේ ෂඩායතන. ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕන ප්‍රධානම කාරණාව තමයි මේ ඉඳුරන්ගෙන් ඔබට කවදාවත් නිවන සාක්ෂාත් කරන්න බෑ. ඉඳුරන්ගෙන් නිවන කවදාවත් සාක්ෂාත් කරන්න බෑ. අපේ සමහර පින්නතුන් මනසේ රඳවාගෙන තියෙන කාරණයක් තමයි යමක් අප්‍රිය කරපුවාම නිවන කිට්ටු වෙයිද කියලා. නැහැ පින්නතුනි, එහෙම කිට්ටු වෙන්නේ නැහැ. අප්‍රිය කළාට නිවන කිට්ටු වෙන්නේ නැහැ. තව කෙනෙක් හිතනවා යමක් ප්‍රිය කළා නම් නිවන කිට්ටු වෙයිද? නැහැ පින්නතුනි, යමක් ප්‍රිය කළත් නිවන කිට්ටු වෙන්නේ නැහැ. අපි මේ ප්‍රිය කිරීමට සහ අප්‍රිය කිරීමට මූලික හේතුව හොයාගන්න ඕනි. ඒක තමයි ඔබගේ කටයුත්ත. ඒක තමයි ඔබගේ මනසේ දෝලනය. නිවන කියලා කියන්නේ භෞතික වස්තුවක් හැටියට පවතින දෙයක් නෙවෙයි. නිවන වැහිලා තියෙන්නේ භෞතික වස්තුවකින් නෙවෙයි. ඒක වැහිලා තියෙන්නේ පුද්ගල විඥාණයෙන්. සෑම කෙනෙක් ළඟ මේ නිර්වාණ ගුණය පවතිනවා.
ඒ නිවීම පවතිනවා. ඒ නිවීම ඒ නිර්වාණ ගුණය ඔබගේ කෙලෙස් ධර්මතාවයන් වලින් සෑම වෙලාවකදීම ආවරණය කරලා පවතින්නේ. ඒ කියන්නේ පුද්ගල සංකල්ප වලින්, පුද්ගල දෘෂ්ටි වලින් මනසින් හදාගත්ත ලෝකේ මනසින්ම ප්‍රශ්න ඇති කර ගනිමින්, මනසින්ම ප්‍රශ්න විසඳා ගනිමින් ජීවත් වෙනවා. බලන්න පින්නතුනි, මේ ප්‍රශ්න හදන්නේ කොතනින්ද? ප්‍රශ්න හදන්නේ කොතනින්ද? මනසින්. ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ කොහෙන්ද? ඒත් මනසින්. උත්තරේ ක්‍රියාත්මක කරන්නේ කොතනින්ද? ඒත් මනසින්. අපිට බැරිද පින්නතුනි මනසින් එහාට ගමන් කරන්න? මනසින් එහාට ගමන් කරන්න. පෘථග්ජන පුද්ගලයා කියලා කියන්නේ කරත් එක බැඳලා තියෙන මහා තඩි ගොනෙක්. බලන්න ඔබට ඔබගේ ගොන් ස්වභාවය පේනවද කියලා. ඔබගේ මනසට කියනවා එහාට හැරෙන්න, හැරෙනවා. මෙහාට හැරෙන්න, හැරෙනවා. හයියෙන් යන්න, යනවා. හෙමින් යන්න, යනවා. ඉක්මන් කරන්න, ඉක්මන් කරනවා. ඉක්මනින් මේ දේවල් ටික කරලා දෙන්න, කරලා දෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න, විසඳනවා. ඔන්න බලන්න පින්නතුනි ඔබගේ ස්වභාවය. මහා පීඩාකාරී ජීවිතයක් ගත කරන්නේ. ඒකට හේතුව තමයි ඔබ මේ මනස තුල හිරවුණු පුද්ගලයෙක්. මනස තුල හිරවුණු පුද්ගලයෙක්. මේ සෑම සංඥාවක්ම දෙන්නේ, සෑම විධානයක්ම දෙන්නේ, සෑම අනකිරීමක්ම දෙන්නේ ඔබගේ මානයට සාපේක්ෂිතව. මානයට සාපේක්ෂිතව. ඔබ දෘෂ්ටිගත පුද්ගලයෙක් නම්, සංකල්පවලට හිරවුණු පුද්ගලයෙක් නම්, මතවාදවලට හිරවුණු පුද්ගලයෙක් නම් සෑම වෙලාවකදීම ඔබගේ මනස දෝලණය වෙනවා. සෑම වෙලාවකදීම මනස දෝලණය වෙනවා. ඇත කියන අන්තයෙන් නැත කියන අන්තයට දෝලණය වෙනවා. නැත කියන අන්තයෙන් ඇත කියන අන්තයට දෝලණය වෙනවා. පුද්ගල විඥානය පින්නතුනි බොහෝම භයානකයි. අතිශයින් භයානකයි. ඒ නිසා පුද්ගල විඥානය නිසියාකාරව ඔබ අවබෝධ කරගත්තේ නැති වුණොත්, නිසියාකාරව අවබෝධ කරගත්තේ නැති වුණොත් ඔබට කවදාවත් පින්නතුනි මේ සංසාරයෙන් නිදහස් වීමක් නැහැ. ඒ නිසා ඔබ කාලාන්තරයක් තිස්සේ මේ මනසත් සමග සාංසාරික වශයෙන් විශාල ගනුදෙනුවක් ඇති කරගෙන භවයක් භවයක් පාසා තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරයේ, දිව්‍ය තලවල, බ්‍රහ්ම තලවල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා තියෙනවා පින්නතුනි. නර්මදා නදියේ වැලිකැට ගණනටත් වැඩිය අතීත බුද්ධ ශාසන ප්‍රමාණයක් ඔබ පහු කරලා තාමත් මේ භයානක සංසාරය තුල සැරිසරනවා. ඒ නිසා පින්නතුනි මේ ඔබ මේ මොහොතේ වාසය කරන්නේ ගෞතම බුදු ශාසනය තුල. අනන්ත බුදුවරු සංඛ්‍යාවක් මගහැරලා උන්වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මයෙන් ඔබට නිවෙන්නට හැකියාවක්
ලැබිලා නැතුව මේ භයානක සංසාරය තුල ඔබ තවමත් සැරිසරනවා. ඒ නිසා සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේක තමයි මගේ ජීවිතේ මට ලැබිලා තියෙන අවසාන අවස්ථාව. මොකක්ද අවසාන අවස්ථාව? තමන්ගේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න. මේ ගෞතම බුද්ධ ශාසනය තුල ලෝතර බුදුරජාණන් වහන්සේගේ සැබෑම දරුවෙක් විදිහට ජීවමාන වෙන්නට මට ලැබිලා තියෙන අවසාන අවස්ථාව කියලා තමන්ගේ මනසට තදින් ලබා දෙන්න. ඒ තදින් ලබා දෙන සෑම අවස්ථාවකදීම පින්නතුනි ඔබ කිසිම මානයකට කොටු වෙන්නේ නැතුව සියලුම තමන් ළඟ තියෙන අවිද්‍යා සහගත සංකල්ප ටික අතහැරලා අවිද්‍යා සහගත දෘෂ්ටි ටික අතහැරලා අවිද්‍යා සහගත මතවාද ටික අතහැරලා ඒකාත්මිකව ඉන්ද්‍රකීලයක් විදිහට නැගී සිටමින් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඒ සද්ධර්මයේ දෙස නෙත් යොමන්න, හද යොමන්න. එතකොට ඔබට උන්වහන්සේගේ මේ වචනේ ඉක්මවා ගිය සද්ධර්මය ඇසෙන්නට පටන් ගනීවි. ඒ සද්ධර්මයේ තුල පින්නතුනි වචන නැහැ, අකුරු නැහැ, ගාථා නැහැ, සූත්‍ර නැහැ. හැම මොහොතකදීම පවතින්නේ වචනේ ඉක්මවා ගිය ස්වභාවයක්. වචනේ ඉක්මවා ගිය ස්වභාවයක්. වචනේ ඉක්මවා ගිය ස්වභාවය ඔබට දැනෙන්නේ පින්නතුනි ඔබ විවෘත වුණොත් පමණයි. ඔබ විවෘත වුණොත් පමණයි. ඒ නිසා මේ මොහොත තුල ඔබ චිත්ත විවේකයෙන් ඉන්නට ඕනේ. චිත්ත විවේකයෙන්. මනසට විවේක දෙන්න ඕනි. දෘෂ්ටි කරපින්නාගෙන, සංකල්ප කරපින්නාගෙන, මතවාද කරපින්නාගෙන මහා බරක් හිසේ රඳවාගත් පුද්ගලයෙකුට මේ මොහොත තුලදී පින්නතුනි මේ තථාගත දර්ශනය නොවැටහෙවි. ඒකට හේතුව ඔබ සාංශාරික වශයෙන් පුරුදු කළේ යම්කිසි බරක් ඇදගෙන යන්නට, යම්කිසි දෙයක් කරපින්නාගෙන යන්නට. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබගේ මනස විවෘත කරන්න, චිත්ත විවේකය ඇති කරන්න. ඒ චිත්ත විවේකය ඇතිවන ඒ මොහොත ඔබ සද්ධර්මය ප්‍රත්‍යක්ෂ කරන මොහොතයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. පින්නතුනි මේ විවේකය කියලා කියන්නේ බොහෝම ස්වභාවික දෙයක්. විවේකය කියලා කියන්නේ ස්වභාවික දෙයක්. පෘථග්ජන ලෝකයේ ඉන්න මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ සෑම වෙලාවකදීම අස්වාභාවයකට. අස්වාභාවයක් කියලා කියන්නේ කිසියම් ක්‍රියාවලියක නිරත වීමක්. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් ෂඩායතන ආශ්‍රය නිස්සරය කර ගනිමින් විශාල ක්‍රියාවලියක් සිද්ධ කිරීමට තමයි පෘථග්ජන මානසික ස්වභාවය නිර්මාණය කරලා තියෙන්නේ. මේවට කියනවා ආයතන කියලා. ඇස ආයතනයක්, කන ආයතනයක්, නාසය ආයතනයක්, දිව, කය, මනස ආයතනයක ස්වභාවය තමයි සෑම වෙලාවකදීම ක්‍රියාවලින් රාශියක් ක්‍රියාත්මක වෙනවා. මහා ഘോഷාවක් ඇති වෙනවා. මහා කම්පනයක් ඇති වෙනවා. මහා දෝංකාරයක් ඇති වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි ඔබගේ ෂඩායතන තුල සෑම වෙලාවකදීම පවතින්නේ මහා ഘോഷාවක්, මහා දෝංකාරයක්, මහා පීඩාවක්, මහා වේදනාවක්. ඒ නිසා මේ මොහොත තුල ඒ සියලුම කම්පනයන්ගෙන්, ඒ සියලුම දෝංකාරයන්ගෙන්, ඒ සියලුම පීඩාවන්ගෙන් තමන්ගේ මනස නිදහස් කරලා ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මේ තථාගත දර්ශනයට ඔබගේ මනස විවෘත කරන්න. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි
ඔබගේ විවෘත භාවය පමණයි. උන්වහන්සේ ඔබගෙන් මල් පහන් පූජා කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගිලම්පස පූජා කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දානමාන පිරිකරාදිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. අෂ්ට පරිස්කාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා රන්වැටවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගාන්ටාර කුළුණු බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. කටින පෙරහැරවල් කටින චීවර බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඔන්න පින්නතුනේ ඔබගේ නියම පියාගේ සැබෑම පියාගේ ස්වභාවය. සැබෑම පියාගේ ස්වභාවය. ඔබගෙන් කිසිදු බලාපොරොත්තුවක් නැතිව කිසිදු බලාපොරොත්තුවක් නැතිව ඔබ වෙතම මහා කරුණාවෙන් යුක්තව මේ සද්ධර්මය දේශනා කරන්නේ මේ සංසාරයේ සැරිසරන මේ අසරණ දරුවන් සියලු දෙනාම මේ සංසාර දුකින් අත්මුදවා ගන්නට ඕනේ කියන උදාරතර බලාපොරොත්තුව සිතේ පවත්වාගෙන. ඒ නිසා මේ සෑම කෙනෙකුටම හැකියාවක් තියෙනවා උන්වහන්සේගේ සෙවණ ඔස්සේ සෙවණැල්ල ඔස්සේ පියවර මනින්නට. ඒකට අවශ්‍ය කරන තෝතැන්න තමයි පින්නතුනි අත්වල තමයි මේ මොහොත තුලදී ඔබ වෙත මේ දේශනා කරන්නේ. තමන්ගේ මනසේ පවතින දෘෂ්ටි සහගත ස්වභාවය, සංකල්ප සහගත ස්වභාවය, මතවාදාත්මක ස්වභාවයෙන් තමන්ගේ මනස නිදහස් කරලා සියල්ලම මොහොතකට බිමින් තියලා ඔබ ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසට හැරෙන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙන කොහේවත් වැඩ වාසය කරන්නේ නැහැ පින්නතුනි. උන්වහන්සේ වැඩ සිටින්නේ ඔබ තුලමයි. උන්වහන්සේ වැඩ සිටින්නේ ඔබ තුලමයි. ඒ නිසා උන්වහන්සේ දෙසට හැරෙන්න. උන්වහන්සේ දෙසට හැරෙන්න. මොහොතින් මොහොත උන්වහන්සේ දෙසට හැරෙන්න. මේ දේශනා කරන්නේ ඔබ තුල වැඩ වසන ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳවයි. උන්වහන්සේ දෙසටම හැරෙන්න. උන්වහන්සේ දෙසටම හැරිලා ඔබ විවෘත වෙන්න. ඔබ විවෘත වෙන්න. මොහොතින් මොහොත විවෘත වෙන්න. මොහොතින් මොහොත විවෘත වෙන්න. මොහොතින් මොහොත විවෘත වීම තුල ඔබ මෙච්චර කාලයක් භාවිතා කරපු ආධ්‍යාත්මික ශක්තියින් බාහිර ශක්තියින් සියල්ලම විවේක ගන්නවලා බලන්න ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය තුල පවතින දැවෙන තැන් මොනවද? එවිලෙන තැන් මොනවද? පිච්චෙන තැන් මොනවද කියලා ඔබ නුවණින් කල්පනා කරලා බලන්න. මේකක්වත් සාපේක්ෂිතව බලන්න එපා පින්නතුනි. ස්වාමියා විදිහට බලන්න එපා. බිරිඳ විදිහට බලන්න එපා. අම්මා අප්පච්චි විදිහට බලන්න එපා. සීයා ආච්චි විදිහට බලන්න එපා. ආගමිකයෙක්, ජාතිකයෙක්, දේශපාලන මතවාදියෙක්, වෘත්තිකයෙක් විදිහට බලන්නේ නැතුව ඒ සියලුම මානයන්ගෙන් නිදහස් වෙලා Tamanගේ දැවෙන තැන් තියනවාද කියලා හොයලා බලන්න. මනසට දැනේවි පින්නතුනි ඔබ දැවෙනවා නම් දැවෙන්නේ කලින් සඳහන් කරපු කාරණාවක් මුල් කරගෙනමයි. එක්ක ස්වාමියා විදිහට දැවෙනවා, බිරිඳ විදිහට දැවෙනවා, අම්මා විදිහට දැවෙනවා, අප්පච්චි විදිහට දැවෙනවා, දරුවෙක් විදිහට දැවෙනවා, ආගමිකයෙක් විදිහට දැවෙනවා, ජාතිකයෙක් විදිහට දැවෙනවා, දේශපාලන මතධාරියෙක් විදිහට දැවෙනවා. මේ ආදී සඳහන් කරපු මානයකින් යුක්තව, කිසියම් දෘෂ්ටියකින් යුක්තව, කිසියම් මතවාදයකින් යුක්තව තමයි ඔබ තුල මේ දැවීම කියන දේ හටගෙන තියෙන්නේ.
එහෙනම් ඔබට පැහැදිලි වෙන්නට ඕන කාරණේ තමයි මේ දෘෂ්ටියෙන්, මේ සංකල්පයෙන්, මේ මතවාදයෙන්, මේ අවිද්‍යා සහගත ස්වභාවයෙන් ඔබගේ මනස ස්වභාවය තුළම නිදහස් වෙනකොට ඔබ තුළ નિરાයාසයෙන්ම මේ නිවන කියන දේ මතුවෙනවා පින්නතුනි. නිවන කියන දේ මතුවෙනවා. ඔබගේ චිත්ත විවේකයේ මොහොතින් මොහොත සිද්ධ වෙනකොට, ඉන්ද්‍රිය ක්‍රමානුකූලව සංවර වෙනකොට ඔබගේ මනස નિરાයාසය තුලම නිශ්චල වෙනවා පින්නතුනි. හරියට කැළඹුණු දියවිලක් නිශ්චල වන්නේ යම්සේද ස්වභාවය තුල ඔබගේ මනසත් ස්වභාවය තුලම නිශ්චල වේවි. ඒ නිසා මනසේ සෙලවෙන තැන් දකින්න, ගැඹුරු තැන් දකින්න, කම්පණය වන තැන් දකින්න, වේදනාවෙන් මිරිකෙන, පීඩාවෙන් මිරිකෙන, දැවෙන පිච්චෙන තැන් දකින්න. දකින්නට ඔබගේ ආධ්‍යාත්මය තුල පවතින කලබලකාරී ස්වභාවය නැති වේවි. පුද්ගලත්වයේ කම්පන වේගය අඩු වේවි. සියල්ල මනසින් දකිමින්, සියල්ල මනසට ස්වභාවයක් තුල දැනෙන්නට ඉඩ හරිමින් ඔබ નિરાයාසය තුල ජීවත් වෙන්න. මේ මොහොතේ ප්‍රබල වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ හුස්ම රැල්ල පමණයි. ඔබට සියලුම වටිනාකම් ටික මේ මොහොත තුලදී ලබා දී ඇත්තේ ඔබගේ හුස්ම රැල්ල පමණයි. ඔබගේ නිලතල, තානාන්තර, වත් පොහසත්කම් සියල්ල රැඳී පවතින්නේ මේ හුස්ම රැල්ල මත පමණයි. හුස්ම රැල්ල මත පමණයි. ඔබ මෙච්චර කාලයක් මේ ලෝකයට බැඳිලා හිටියේ. මේ ලෝකයේ තුල කිසියම් ප්‍රතිරූපයක් ගොඩ නැගුවේ ඔය හුස්ම රැල්ල නිසා. දවසින් දවස සතියෙන් සතිය, මාසයෙන් මාසය, වසරින් වසර කාලය කෙමෙන් ගෙවිලා යද්දී ඔබ දවසින් දවසට මරණයට ලං වෙනවා. ඒ ගෙවී ගිය කාලය තුල ආපස්සට හැරිලා බලන්න තමන්ගේ මනස කොයි විදිහටද කටයුතු කරලා තියෙන්නේ මේ සසරෙන් නිදහස් වෙන්න. ඔබට සතුටු වෙන්න පුළුවන් නම් මේ ලැබුවා වූ මිනිස් භවය තුල මම සංසාර දුකින් අත්මිදීම සඳහා මෙන්න මේ ආකාරයේ ආධ්‍යාත්මික ගවේෂණයක් කරලා තියෙනවා. ඒ ආධ්‍යාත්මික ගවේෂණය තුළ මට මේ වගේ ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා කියලා ඔබට සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඔබ ඉතා උතුම් කෙනෙක්. නමුත් පින්නතුනේ අපේ බහුතරයක් පින්නතුන් මිනිස්සෙක් විදිහට ඉපදිලා බොහෝම දුර්ලභ මනුස්සාත්මයක් ලබලා ඒ මනුස්ස ආත්මය තිරිසන් විදිහට ගත කරලා
එහෙම නැත්නම් പ്രേත විදිහට ගත කරලා එහෙම නැත්නම් යක්ෂ විදිහට ගත කරලා මැරිලා යනවා. ඊටාම සෝචනීය අවස්ථාවක් ඒක. මිනිස්සෙක් වෙලා උපදිනවා කියලා කියන්නේ පින්නොතිනි බොහෝම දුර්ලභ දෙයක්. මේ සද්ධර්මයේ සාක්ෂාත් කරගන්නට පුළුවන් මිනිස්සෙකුට පමණයි. ඒක ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා තමන්ට ලැබුණු මේ වටිනා මිනිස් භවය තුල තමන්ට ධර්මයේ සාක්ෂාත් කරගන්නට ඕනෑතරම් අවකාශ තියෙනවා. ඕනෑතරම් අවකාශ තියෙනවා. ඒ නිසා ඒ සියලුම අවකාශයන් පූර්ණත්වයට පත් වෙන මොහොතක් මේක. මොකද හේතුව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කාය ඔබ ඉදිරියට වැඩමවා සිටින මේ මොහොතේ ඔබ තුල નિરાයාසයෙන්ම විවෘත භාවය ඇති වුණොත්, ඉන්ද්‍රිය සංවරය ඇති වුණොත්, චිත්ත විවේකය ඇති වුණොත් ඔබට මේ තථාගත දර්ශනය මේ මොහොත තුලදීම සාක්ෂාත් කරගන්නට හැකියාවක් ලැබෙනවා පින්නතුනි. ඒක ඒකාන්තයි. සමහර වෙලාවට ඔබ මේ මොහොත තුලදී මනසින් සොයාගෙන ආවි මට නිවන් සුවය දැනෙනවද? මම නිවන් සුවය විඳිනවද? කියන කාරණාව තුල ඔබගේ මනස ස්වභාවය තුලම සැරිසරාවි. පින්නතුනි නිවන් සුවය කියන දේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගෝචර වන ධර්මතාවයක් නෙවෙයි නිවන් සුවය කියලා කියන්නේ. නිවන් සුවය ත්‍රිවේදනාවන් ඉක්ම වූ අවස්ථාවක්. ත්‍රිවේදනාවන් කියලා කියන්නේ සැප, දුක, උපේක්ෂා. සැප, දුක, උපේක්ෂා කියන ත්‍රිවේදනාවන් ඉක්මවා ගිය ස්වභාවයක්. ඒ කියන්නේ අවේදිතයි. වේදනාවන් සියල්ලම ඉක්මවා ගිහිල්ලා නිවන් සුවය පවතින්නේ. ඒ නිසා ඔබ කිසියම් මොහොතකදී හිතනවා නම් ඇහැට ගෝචර වන ධර්මතාවයක්, කනට, නාසයට, දිවට, කයට, මනසට ගෝචර වන ධර්මතාවයක් විදිහට නිර්වාණය කවදාවත් පින්නතුනි ඔබට නිර්වාණය සාක්ෂාත් කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවේදිත ධර්මයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒක අවේදිත සුවයක්. ඒක අමා සුවයක්. අමා සැපයක්. මානසික දැවීම් වලින් තොර වෙච්ච අවස්ථාවක්. කිසිදු බැඳීමක් නැති අවස්ථාවක්. කිසිදු බැඳීමක් නැති අවස්ථාවක්. ඒකට තමයි පින්නතුනි නිර්වාණ කියලා කියන්නේ. නිර්වාණ. කිසිදු බැඳීමක් නැති අවස්ථාව. කිසිදු බැඳීමක් නැති අවස්ථාව. මේ ලෝකේ හැම වෙලාවකදීම ඔබ බැඳීම් හටගත්තේ, බැඳීම් නිර්මාණය කරගත්තේ ලෝකයේත් එක්ක. තමන්ගේ ස්වාමියාත් එක්ක බැඳීමක් හටගත්තා. ඒක සාංශාරිකව. බිරිඳත් එක්ක බැඳීමක් හටගත්තා. දරුවොත් එක්ක බැඳීමක් හටගත්තා. මුණුබුරු මිනිබිරියන් එක්ක බැඳීමක් හටගත්තා. වස්තුව දේපලත් එක්ක බැඳීමක් හටගත්තා. මිල මුදල් එක්ක, යාන වාහනත් එක්ක බැඳීමක් හටගත්තා. ආගමත් එක්ක බැඳීමක් හටගත්තා. ජාතියත් එක්ක බැඳීමක් හටගත්තා. සංස්කෘතියත් එක්ක බැඳීමක් හටගත්තා. දේශපාලනයත් එක්ක බැඳීමක් හටගත්තා.
බලන්න පින්නතුනි ඔබ උපන්න දවසේ ඉඳලා පුදුමාකාර බැමි රාශියකට කොටු වෙලා පුදුමාකාර බැමි රාශියකට කොටු වෙලා දන්වැල් රාශියකට කොටු වෙලා ඔබ විසින්ම අගුලුලාගෙන ජීවත් වෙන ආකාරය ඔබ විසින්ම අගුලුලාගෙන ජීවත් වෙන ආකාරය බලන්න ඔබ ඔබ දෙසටම හැරිලා ඔබගේ මනස ඔබ කොයි ආකාරයටද අගුලුලාගෙන තියෙන්නේ ඔබගේ නිදහස නැති කරගෙන තියෙන්නේ පින්වතුනි ඔබ විසින්මයි ඔබ විසින්මයි ඔබ විසින්ම ගොනෙක් බවට පත් වෙලා ඔබ විසින්ම ඒ ගොනාගේ ස්වභාවය තමයි මේ මහා බර කරත්තය ඇදගෙන යාම ඔබ කොච්චර උත්සාහ කරත් මේ කරත්තේ හෙල්ලෙන්නේ නැහැ ඒකට හේතුව තමයි දෘෂ්ටි ගණනාවක් සංකල්ප ගණනාවක් මතවාද ගණනාවක් මේ කරත්තයට පුරවලා තියෙන්නේ මේ කරත්තේ හොල්ල ගන්න බෑ ඔබට දැන් කරත්තේ හොල්ල ගන්න බෑ ඔබ හැමදාම කරේ මේ කරත්තේට බඩු පටවන එක පින්නතුනි හැමදාම මේ බඩු පටවනවා එක දෘෂ්ටියක් අයින් කරනවා තව දෘෂ්ටි දෙකක් දාගන්නවා එක සංකල්පයක් අයින් කරනවා පින්නතුනි තව සංකල්ප දෙකක් දාගන්නවා ඔබ හැමදාම කරේ ඒකයි කරත්තෙට දාගන්න බඩු ඔබ වෙනස් කරනවා ප්‍රමාණය වැඩි කරනවා වර්ණය වෙනස් කරනවා වටිනාකම් වෙනස් කරනවා එන්න ඔබගේ කරත්තේ බර වැඩි වෙනවා බලන්න පින්නතුනි ඔබට ඔය කරත්තය අදිනවා තියා හොල්ලන්නවත් පුළුවන්ද කියලා බැහැ පින්නතුනි ඒ තරම් මේ කරත්තේ එරිලා තියෙන්නේ මේ සංසාරයට එරිලා තියෙන්නේ සංසාරයට එරිලා එහෙනම් ලෝතර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඔබට සාක්ෂාත් වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබ මේ මනසින් දරාගත් දෘෂ්ටි මනසින් දරාගත් සංකල්ප මනසින් දරාගත් මතවාද සියල්ලම නුවණින් දැකලා ඒ බැඳීම් වලින් නිදහස් වෙන්න ඔබ කරත්තයට බැඳලා තියෙන බැම්මේ ප්‍රබලතාවය අඩු වෙනවා එතකොට මොකද වෙන්නේ ඔබ කරත්තේ ඇදගෙන යනවා නෙවෙයි පින්නතුනි කරත්තේ අතහැරලා ඔබ ගමන් කරනවා ඔබ තේරුම් ගන්න ඕනේ මේ කරත්තයත් එක්ක තියෙන අවිද්‍යාව සහගත බැඳීම මොකක්ද කියලා ඒක සාංශාරික වශයෙන් ඇති වෙච්ච බැඳීමක් ඒක මේ ලෝකෙදි හදාගත්ත බැඳීමක් නෙමෙයි සංසාරයක් පුරාවට ඔබගේ විඥානයේ විසින් ගොඩනගාගත් උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධය නිසා තමයි ඒ බර ප්‍රමාණය ඔබට දවසින් දවස වැඩි වුණේ එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ තථාගත දර්ශනය තමන්ගේ හදවතේ දැවටෙන මේ මොහොතේ තමන් මේ භයානක සංසාරයෙන් නිදහස් වෙන්න ඕනි. ඒ සංසාරයෙන් නිදහස් වෙන්න නම් මේ භෞතික ලෝකයේත් එක්ක මම හදාගෙන තියෙන අවිද්‍යාව සහගත බැම්ම මම තේරුම් ගන්න ඕනි. මම ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියන ඒ අදිෂ්ඨානය, ඒ කැපකිරීම, ඒ වීරිය ඔබ තුල මතුවෙන්න ඕනි. මෙච්චර වෙලා පින්නතුනි මේ ඔබ වෙනුවෙන් දේශනා කළේ බැඳීමෙන් හටගන්නා සැනසෙල්ලක් පිළිබඳව නෙවෙයි. බැඳීම තුල කවදාවත් සැනසෙල්ලක් නැහැ. නොබැඳීමෙන් හටගන්නා වූ සැනසෙල්ල.
නිර්වාණ කියන්නේ ඒකයි. නොබැඳීමෙන් හටගන්නා. බැඳුණු ස්වභාවයක් නැහැ. එතන ඔබ කල්පනා කරලා බලන්න ඕනේ නොබැඳෙන්නේ මොනවටද? ඔබ හිතයි මම මහත්යට බැඳිලා නැහැ. මම නෝනට බැඳිලත් නැහැ. මම දරුවන්ට බැඳිලත් නැහැ. මම මුණුබුරු මුනිබිරියන්ට බැඳිලත් නැහැ. මම ගෙදරට බැඳිලත් නැහැ. මම වාහනයට බැඳිලත් නැහැ. මම මිල මුදල් වලට බැඳිලත් නැහැ. විදිහට ඔබගේ මනස විසින්ම ඔබට උත්තරයක් සපයාවි. නමුත් පින්නතුනි ඒ කිසි දෙයක් ඔබ විශ්වාස කරන්න එපා. ඒ කිසි දෙයක් ඔබ විශ්වාස කරන්න එපා. ඒ සියල්ල බොරු. ඒ ඔබගේ අවිද්‍යාව සහගත මමංකාරය විසින් ඔබට ලබා දෙන උත්තර ඒවා. ඔබ හොයාගෙන යන්න ඔබ කාටවත් බැඳිලා නැති වුණාට පින්නතුනි ඔබ ඔබට බැඳිලා. අන්න ඒ බැම්ම සොයාගෙන යන්න. මේ ලෝකේ තියෙන ප්‍රබලම බැම්ම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. තමන්ට තමන් බැඳුණු ස්වභාවය. තමන්ට තමන් බැඳුණු ස්වභාවය. ඒ නිසා කෙනෙක් ඉතිරි නොවෙන්නට තමාට තමා නොබැඳෙන තැනින් මේ නිර්වාණ සුවය කියන එක තෝරගන්නට ඔබට හැකියාවක් තියෙන්න ඕනේ. මෙතන නිර්වාණය සාක්ෂාත් කරන්නේ ඔබ නෙවෙයි කියලා මම මුලින්ම සඳහන් කළේ ඒකයි. ඔබට ඔබ නොබැඳෙන තැනින් තමයි ඔබ නිවන් දකින්නේ. නිර්වාණ ධර්මයේ ගවේෂණය කරන කෙනෙක් හිටියට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන කෙනෙක් නැහැ පින්නතුනි. නිවන් මඟ හඳුනන කෙනෙක් ඉන්නවා. නිවන් මඟ ගමන් කරන කෙනෙක් ඉන්නවා. නිවන සාක්ෂාත් කරන කෙනෙක් නැහැ. ඒ නිසා අවසානයේදී සිද්ධ වෙන්නේ ඔබ විසින් ඔබ වෙත ගොඩනගාගත් ඒ ආත්මීය බැඳීම තමාට බැඳුණු ඒ ආත්මීය බැඳීම තියෙන අවිද්‍යාව සහගත ස්වභාවය ඔබ නුවණින් දකිනවා. නුවණින් දැකලා එතනින් ඔබ අත් මිදෙනවා. ඒක තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දැකීම කියලා කියන්නේ පින්නතුනි. මෙතනදී මට විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ තව කාරණයක් තියෙනවා. මම ඔබගෙන් ඇහුවොතින් මේ මිනිස්සෙකුට අතහරින්නට තියෙන අපහසුම කාරණාව මොකක්ද කියලා. මිනිස්සෙකුට අතහරින්නට තියෙන අපහසුම කාරණාව මොකක්ද කියලා මං ඇහුවොතින් මට දෙන්න තියෙන උත්තරය තමයි ක්‍රියාව කියන දේ. ඔබට ක්‍රියාව අතහරින්න හරි අමාරුයි. ක්‍රියාව කියලා කියන්නේ පින්නතුනි බත් කනවා, පොත් බලනවා, නිදා ගන්නවා, ඇවිදිනවා, උයනවා, පිහනවා. ඒ ක්‍රියාවන් පිළිබඳව නෙවෙයි. ඔබගේ මනසේ පවතිනවා යම්කිසි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ආත්ම දෘෂ්ටියේ බලපෑමත් එක්ක. ඒක තණ්හා දිට්ඨි මාන කියන ක්ලේශ ධර්මයන් එක්ක තමයි හැම වෙලාවකදීම ඒ උපාදානස්කන්ධය හදාගන්නේ. ඒක තමයි ඔබගේ මානසික ක්‍රියාවලිය කියලා කියන්නේ. ඔන්න ඔය මානසික ක්‍රියාවලියෙන් ඔබට යම්කිසි වෙලාවකදී නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඔබ ඒ මොහොතේදීම නිවන් දකිනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය කියන දේ නිර්මාණය වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ෂඩහායතන ඇසුරු නිසුරු කරගෙන. මනස මුල් කරගෙන, කය මුල් කරගෙන, ඒ වගේම වචනේ මුල් කරගෙන. නැවත නැවත ක්‍රියාවකින් ක්‍රියාවකට බැඳෙනවා. නැවත නැවත ක්‍රියාවලියක් හොයනවා. ක්‍රියාවලිය තුලම ජීවත් වෙනවා. ක්‍රියාවෙන්ම ඔබ තවත් ක්‍රියාවක් හොයනවා. නැවත නැවත ක්‍රියාවක බැඳෙනවා. ක්‍රියාව තුලින්ම තවත් ක්‍රියාවක ගැටෙනවා. අන්න ඒක තමයි පින්නතුනි ඔබගේ මනසේ ස්වභාවය.
ඒක තමයි පුහුදුන් මනසේ ස්වභාවය. රැවටුණු ස්වභාවය. ඔබට පුළුවන් නම් මේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. මනසේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ තණ්හා දිට්ඨි මාන කියන අවිද්‍යා සහගත සංකල්පයන් නුවණින් දැකලා මනස තුල පවතින ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඔබට පුළුවන් පින්නතුනි ඒ මොහොත තුලදීම නිවන සාක්ෂාත් කරගන්න. එයි අපිට මේ ක්‍රියාව අතහරින්න බැරි වෙලා තියෙන්නේ තණ්හාව නිසා. උපාදානය නිසා. මානය නිසා. තමන්ගේ තියෙන ආත්ම දෘෂ්ටිය නිසා. අපි මේවා කොයි විදිහට ප්‍රභේදනය කරලා දේශනා කරත් මේ සියල්ලම ඒකාබද්ධව පවතින ධර්මතා රාශියක්. සියල්ලම ඒකාබද්ධව තියෙන්නේ. එක මොහොතක් අනුව ඒකේ ස්වરૂපය වෙනස් වෙනවා. තවත් මොහොතකදී ඒකේ ස්වરૂපය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එක තැනකදී ද්වේෂය කියලා කියනවා. ද්වේෂය කියලා කියන්නේ ඔබ අඳින එක්තරා ඇඳුමක්. ඒ ඇඳපු අවස්ථාවක්. ඇඳුම ඇඳපු අවස්ථාවක්. තවත් අවස්ථාවකදී ලෝභය කියලා කියනවා. ඒකත් ඔබ විසින් ඇඳපු ඇඳුමක්. ඒකත් ඒ අවස්ථාවක්. තවත් අවස්ථාවක් තියෙනවා ඒක තමයි මෝහය. ඒකත් ඔබගේ ඇඳුමේ අවස්ථාවක්. ඒක තමයි ස්වභාවය. තවත් අවස්ථාවකදී කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒක තවත් ඇඳුමක්. තණ්හාව කියලා කියනවා. ඒක තවත් ඇඳුමක්. පින්වතුනි මේ හැම වෙලාවකදීම මේ සැරිසරන්නේ එකම උපාදානස්කන්ධ ගුණයක්. විවිධ නම් කියලා දේශනා කරාට හැම වෙලාවකදීම සැරිසරන්නේ එකම උපාදානස්කන්ධ ගුණයක්. විවිධ තැන්වලදී විවිධ ඇඳුම්. නමුත් හැම තැනකම පවතින එකම ධර්මතාවයක්. ඔබ හොඳට තේරුම් ගන්නට ඕන කාරණාව තමයි මේ මමත්වයේ ශක්තියෙන් භෞතික ලෝකයට ඔබට යම් කිසි කාරණයක් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නට ඇති. මමත්වයේ ශක්තිය. භෞතික ලෝකයට. හැබැයි පින්නතුනි සාංසාරික හා ආධ්‍යාත්මික විමුක්තිය සඳහා ඔබට මේ මමත්වයේ තමයි තියෙන ප්‍රධානම බාධාව. ප්‍රධානම බාධාව. එනිසා මමත්වය කියන දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියන දෘෂ්ටිය තමයි නිවන් දකින්න ඔබට තියෙන ප්‍රධානම බාධාව. එනිසා ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ හදවතට හරිම මිහිරි හදවත පිනායන මේ සම්බුදු වදන් ඇහෙනකොට මේ මමත්වය කියන අවිද්‍යා සහගත සංකල්පයෙන් නිදහස් වෙන්න. ඒක ඔබව මොහොතින් මොහොත සංසාරයට ගෙන යනවා මිසක් එක මොහොතකදීවත් සසරෙන් නිදහස් කරන්න උත්සාහ කරලා නැහැ පින්නතුනි. එනිසා මේ පාප මිත්‍රයෙක් විදිහට ඔබ තුල වාසය කරන තමන්ගේ සක්කාය දිට්ඨිය තමන් අඳුර ගන්න. ඒ ආත්ම දෘෂ්ටිය තමන් අඳුර ගන්න. හඳුනාගෙන එකෙන් නිදහස් වෙන්නට මොහොතින් මොහොත උත්සාහ කරන්න. මේ හැම වෙලාවකදීම දේශනා කරන්නේ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ පවතින අවිද්‍යා සහගත සංකල්පයන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අත්වැලක් බවට පත් කරගෙන හඳුනා ගන්නා ස්වභාවය. මේ පැහැදිලි කරලා දෙන්නේ ඔබ සංසාරයට බැඳිලා තියෙන ස්වභාවය, එළිලා තියෙන ස්වභාවය බලන්න පින්නතුනි
ඔබට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අසිරිමත් දහම තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයට කොයියම් හෝ ප්‍රමාණයකින් ළඟා වෙලා තියෙනවද? ඔබ ඒ තුල නිවීම කියන දේ, සැනසීම කියන දේ මේ මොහොත තුලදී සාක්ෂාත් කරගෙන තියෙනවද කියන එක ඔබ ඔබගේම ගැඹුරු ආධ්‍යාත්මයෙන් සොයලා බලන්න. මේ මොහොත තුලදී යම්කිසි කෙනෙක් දැඩි ආයාසයක් යොදලා යම්කිසි කාරණයක් අතහරින්නට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. යම්කිසි කාරණයක් අතහරින්නට උත්සාහ කරනවා වෙන්නට පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි කවදාවත් දේශනා කරේ නෑ අතහරින්නට කියලා. කවදාවත් උන්වහන්සේ දේශනා කරේ නෑ අතහරින්නට කියලා. උන්වහන්සේගේ අති ගාම්භීර ධර්මයේ තුල දේශනා වෙන්නේ ඔබ අතහරින්නත් එපා අල්ලගන්නත් එපා කියලා. බලන්නේ අති ගාම්භීර බුදු වදන ඔබට තේරෙනවද කියලා. අතහරින්නත් එපා අල්ලගන්නත් එපා. ඔබට මම මෙන්න මෙහෙම දෙයක් දේශනා කරන්නම්. ඔබ අතහරින්න ඔබට අයිති නැති සියලු දේ. ඔබ අතහරින්න ඔබට අයිති නැති සියලු දේ. ඔබ අල්ලගන්න ඔබට අයිති දේ. ඔබට අයිති දේ. බලන්න ඔබගේ මනස අතහැරීම අත් නොහැරීම කියන අන්තයන් තුලින් වියුක්ත වෙලා නිදහස් වෙලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර මධ්‍යම ප්‍රතිපදාව කරා નિરાයාසයෙන්ම ගමන් කරන විලාසය පවතින්නට තැනක් නැහැ පින්නතුනි. මනසේ පවතින්නට තැනක් නැහැ. අල්ලා ගැනීම තුල පවතින්නෙත් නැහැ. අතහැරීම තුල පවතින්නෙත් නැහැ. අතහැරීමෙනුත් නිදහස් වෙලා අල්ලා ගැනීමෙනුත් නිදහස් වෙලා තමන්ගේ මනස ස්වභාවය තුල ඒ ලෝතුරු සුවය කරා ගමන් කරන ස්වභාවයක් ඔබට දැනේවි. මේ සෑම මොහොතකදීම සිද්ධ වෙන්නේ ඔබගේ ක්‍රියාවේ නවතින ස්වභාවය. මනසේ කැළඹුණු ස්වභාවය. ඒ නිසා සද්ධර්මයේ දිහා නිරන්තරයෙන්ම බලන්න මාන වලින් තොරව, දිට්ඨි වලින් තොරව. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට. මඤ්ඤමානෝ බික්කු බද්දෝ මාරස්ස. ඔබ මමත්වයෙන් බලන සෑම මොහොතකදීම මාරයාට හෙවත් මනසට බැඳෙනවා. මඤ්ඤමානෝ බික්කු මේ ලෝකයට බැඳෙනවා. ලෝකයට බද්ධ වෙනවා. නැවත වතාවක් උන්වහන්සේ දේශනා කරනවා අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. මමත්වයෙන් තොරව නිරන්තරයෙන්ම ධර්මයේ දිහා බලනවා නම්, ධර්මයේ සොයනවා නම් ඔබ නිදහස් වෙන්නේ පාපී මාරයාගෙන්. එහෙම නැත්නම් තමන්ගේ මනසින්. වෙනත් විදිහකින් දේශනා කරනවා නම් ඉන්ද්‍රිය තුල පවතින ලෝකයෙන්. ඔන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේ සෑම වෙලාවකදීම ඔබට පැහැදිලි කරේ සමස්ත මනසේ පවතින මායාව පිළිබඳව, රැවටීම පිළිබඳව. අපි යමක් දිහා බලනවා,
යමක් දකිනවා ඒක මගේ කියලා ඉවර වෙලා අර්ථ නිරූපණය කරනවා. ඒක අනුන්ගේ කියලා අර්ථ නිරූපණය කරනවා. පින්නතුනි එතන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක සත්‍යයක් කියලා ඒක යථාර්ථයක් කියලා පිළිගන්නා වූ මනස තුල. ඒක සත්‍යයක් හෝ ඒක යථාර්ථයක් කියලා පිළිගන්නා වූ මනස තුල තමයි ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. ඒ නිසා ඒක ඔබ හඳුනා ගන්න ඕනේ පාපී මාරයාගේ ගමන් මාර්ගයක්. ඔබට හොඳයි කියලා පෙන්නනවා ඔබ ඒක ඇලෙනවා. ඔබට නරකයි කියලා පෙන්නනවා ඔබ ඒක ඇලෙනවා. පාපී මාරයාගේ ස්වභාවය තමයි, ඒ කියන්නේ ඔබගේ ආත්ම දෘෂ්ටියේ ස්වභාවය තමයි එකම කාරණයක් සම්බන්ධයෙන් මාර්ගයන් දෙකක් පෙන්වීම. ඉතින් බලන්න පින්නතුනි ඔබ සංසාරිකව අතරමං වෙන ස්වභාවය. ඔබ ඊටාම දරුණු විදියට මේ සංසාරයේ තුල අතරමං වෙනවා. ඊටාම දරුණු විදියට. ඒක තමයි වරද. ඒක තමයි ඔබගේ තියෙන මිත්‍යා සංකල්පය, මිත්‍යා දෘෂ්ටිය. ඔබට සමහර වෙලාවට ගැටලුවක් පැන නැගේවි. මෙච්චර වෙලා මේ දේශනා කරපු දර්ශනය තුල ඇත්තටම මට ගන්න දෙයක් නෑනේ. ඒක තමයි පින්නතුනි සත්‍ය. ධර්මයේ තුල ඔබට ගත යුතු කිසිවක්ම නැහැ. ධර්මයේ තියෙන්නේ අතහරින්න දෙයක් විතරයි. ධර්මයේ ගන්න දෙයක් නැහැ, ගෙනියන්න දෙයක් නැහැ, රැස් කරන්න දෙයක් නැහැ, පටවගෙන යන්න දෙයක් නැහැ. ඔබ මෙච්චර කාලයක් ධර්මයේ ඇසුවා කියලා යම්කිසි දෙයක් ඔළුවේ රඳවගෙන ගියා නම්, ධර්මයේ ඇසුවා කියලා මනසේ පටවගෙන ගියා නම් ඔබට එතනින් නිවැරදි ධර්මයක් ලැබිලා නැහැ. ධර්මයෙන් සිද්ධ කරන්නේ පින්නතුනි පාරිශුද්ධත්වය, පිරිසිදු කිරීම. කෙලෙස් වලින් බර වෙලා තියෙන ඔබගේ අවිද්‍යා සහගත මනස ප්‍රභාස්වර තත්වයකට ගෙන ඒම. කෙලෙස් ඉවත් කිරීම. ඒක තමයි ධර්මයේ තුලින් සිද්ධ කරන්නේ. ඉතින් පෘථග්ජන පුද්ගලයෙක් විදිහට ඔබ මේ ධම්සභා මණ්ඩපයට සහභාගී වුණයින් පස්සේ මේ සද්ධර්ම දේශනාව තුළින් සිද්ධ කෙරෙන්නේ ඔබගේ මනස සෝදා පවිත්‍ර කිරීම. සෝදා පවිත්‍ර කිරීම. ඔබව කෙලෙසන ධර්ම, කෙලෙස් ඔබව කෙලෙසන ධර්ම සෝදා පවිත්‍ර කිරීම, ඉවත් කිරීම තමයි මේ සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න ඔබව කෙලෙසන ධර්ම මොනවද තියෙන්නේ? ඔබව කෙලෙසන ධර්මතා තියෙන තාක්කල් ඔබට නිවන් දකින්න බැහැ පින්නතුනි. ඒක ලෝභය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්. ඒ ධර්මතාවයන් ඇසුරු නිසුරු කරමින් හටගන්නා වූ මහා කෙලෙස් කන්ද වෙන්න පුළුවන්. ඒ ක්ලේශ ධර්මතාවයන්ගෙන් ඔබගේ මනස පිරෙන්න ඔබ නිවනින් දුරස් වෙනවා. එනිසා දැන් ඔබට එකක් පැහැදිලි. ඒ මොකද්ද? ඔබ බාහිර ලෝකයේ ගවේෂණය කරනවා වෙනුවට ෂඩහායතන වලින් සැදුම්ලත් ඔබගේ ලෝකයේ ඔබ ගවේෂණය කරන්න. ඇස කන නාසය දිව කය මනස කියන ෂඩහායතන වලින් සැදුම්ලත් ඔබ ප්‍රධානියා වුණු ලෝකය, ඔබ ප්‍රධානියා වුණු ලෝකයේ ඔබ ගවේෂණය කරන්න. ඒ ගවේෂණය කිරීම තුළ ඔබ සත්‍ය වශයෙන්ම නිසක වශයෙන්ම ලෞතර බුදු පියාණන් වහන්සේගේ සැබෑම බුද්ධ පුත්‍රයෙක්, සැබෑම බුද්ධ දියණියක් වනවා නොඅනුමානයි. එනිසා ඒ ආත්ම ගවේෂණය මේ මොහොතේ ඉඳලා
තමන්ගේ දෛනික කටයුතුත් සමග රැකියාවේ කටයුතුත් සමග දරුවන්ගේ ගෙදර දොරේ කටයුතුත් සමග ඔබට බොහෝම පහසුවෙන් කරන්නට ඒ ක්‍රියාපිළිවෙල තමයි මේ දේශනා කළේ. ඒක තමන්ගේ මනසට බරක් කරගන්නේ නැතුව નિરાයාසය තුල තමන් බොහෝම කෙටි කාලයකට තමයි මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. වයස අවුරුදු 100කට 120ක උපරිමයකට යටත්ව අපිට එනකොට දිනයක් කාලයක් වකවානුවක් නැති වීසා එකක් අතට දීලා එවන්නේ. ඒකේ කල් ඉක්ුත් වෙන දිනය සඳහන් කරලා නැහැ. අපි සාමාන්‍යයෙන් પાස්පෝර්ට් එකක් හදනවා නම් ඒකේ තියෙනවා අවුරුදු 10යි. අවුරුදු 10න් මේ කාලේ දීර්ඝ කරන්න පුළුවන්. හැබැයි අපිට දැන් දීලා තියෙන પાස්පෝර්ට් එකේ අවසන් දිනයක් නැහැ. අද දීලා අදම ගන්නත් පුළුවන්. දුන්න දවසේම කැන්සල් වෙන්නත් පුළුවන්. දීලා මාසෙකින් කැන්සල් වෙන්නත් පුළුවන්. දීලා අවුරුද්දකින් හමාරකින් කැන්සල් වෙන්නත් පුළුවන්. අවුරුදු 10කින් 15කින් 20කින් 30කින් 60කින් 70කින් 80කින් 90කින් කැන්සල් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අති භයානක දෙයක් තමා අතේ තියාගෙන ඉන්නේ. ඉතින් මේක කොයි වෙලාවෙ කැන්සල් වෙයිද දන්නේ නැහැ. අවලංගු වෙයිද දන්නේ නැහැ. අපේ පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය තමයි ඕක අතේ තියාගෙන අර උණු වතුර මුට්ටියේ ඉන්න කකුලුවා වගේ තමයි දිය කෙල කෙල ඉන්නවා. හරි ජොලි. හරි ෂෝක්. වතුරේ ඉන්නේ. හැබැයි වතුර මුට්ටියේ තියෙන ලිප උඩ කියලා දන්නේ නැහැ. පෘථග්ජන ලෝකයේ ඉන්න හැම මිනිස්සෙක්ම පින්නතුනේ ඔන්න ඔය කකුලුවා වගේ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ නිසා භයානක සංසාරයේ ඔබ මේ තාම අන්ධයෝ පිරිසක් වගේ අතපත ගාමින් ඇවිදින යුගයක ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ අනන්ත සංසාරයෙන් නිදහස් වීමේ ඒ විශ්මිත දර්ශනය දේශනා කරනවා. විශ්මිත දර්ශනය. ඒ දේශනා කරන්නට ඒ දේශනා අහන්නට ඔබේ හදවත පින් කරලා තියෙනවා. ඔබේ හදවත පින් කරලා තියෙනවා. ඒ පිනේ මහිමයෙන් තමයි ඔබ අද මේ ස්ථානයට පැමිණිලා තියෙන්නේ. සියලුම දෙනා තමන්ගේ වටිනා කාලය කැප කරලා මේ වටිනා අවස්ථාවට සහසම්බන්ධ වෙලා තියෙන්නේ ඒ හේතුව නිසා. ඒ නිසා තමන්ගේ වයස දවසින් දවස ගෙවිල යනකොට තමන් નિરાයාසයෙන්ම නොදැනුවත්වම තමන්ගේ මරණය කරා ලං වෙනවා කියන කතන්දරේ තමන් නුවණින් දකින්න. අපි කිසිම කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ මම තව මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා. මොකද හේතුව දිනයක් කාලයක් වකවානුවක් නැති බලපත්‍රයක් වීසා එකක් තමයි අතේ තියෙන්නේ. ඒක අවිනිශ්චිතයි. අපිට ඕන කාලයක් මේක ජීවත් වෙන්න බෑ. කතා කරපුවාම යන්න ඕනේ. ඒ නිසා
ඒ තමන්ගේ මනස ඒකට ගැලපෙන ආකාරයට කෙලෙස් වලින් නිදහස් කරලා ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙන්නට ඉඩ හැරලා මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සාක්ෂාත් කරගන්න සෑම සියලු දෙනාම කටයුතු කරන්න. අද නවම්පුර 15ක් පොහොය දවසේ උදෑසන වරුවේ විදර්ශනා භාවනා කටයුතු මෙතකින් නිමාවට පත් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්නතුනි. උන්වහන්සේගේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයෙන් ඔබට නිවී සැනසෙන්නට ඔබගේ දෙලව සැපවත් කරගන්නට මෙතෙක් වේලා ඔබ වෙනුවෙන් දේශනා කළ ඒ වචනය ඉක්මවා ගිය සදහම් හඬ වචනය ඉක්මෝමින් ශ්‍රවණය කරන්නටත් වචනය ඉක්මෝමින් තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයට ගලප ගන්නටත් වචනයේ සාරය ග්‍රහණය කරගන්නටත් සියලු මානවලින් තොරව සියලු දිට්ටි වලින් තොරව ඔබට ඒ ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද උදෑසන වරුවේ විදර්ශනා භාවනා කටයුතු අවසන් කරනවා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසති. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහ සමුදුර කෙලවර කොට ඇති සතතින් අරි අටැඟි මග සිලිලින් සිහිල් වූ නිති සුව දෙන ජින වදන් ගඟ බොහෝ කල් ගලාවා සව් සතන් සනහා සියලු දෙනාටම තෙරුවන් සරණයි.